අක්ෂණයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් මෙතනදී මේ සාමාන්‍යකරණය හා විශේෂීකරණය. ඒතර මම කිව්වා තව ක්‍රමවේදයක් තියෙනවා කියලා මේක අඳින්න. හරි? ඒ කියන්නේ මේ ER diagram එක මේක ඊසර් කියලා අපිට අඳින්න පුළුවන්. තව අපි ගමු තව උදාහරණයක් මේ බලන්න. අපි ගමු මේ වගේ බෙදන්න පුළුවන් තව එකක්. දැන් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක කම්පැරින් එකට ගත්තා නේ. එහෙම නැත්නම් අපි ප්‍රොඩක්ෂන් එක. අපි දැන් නිෂ්පාදන තියෙනවා. ප්‍රොඩක්ට් එකක් තියෙනවා. පොදුවේ තියෙනවා ප්‍රොඩක්ට් ID එකයි ප්‍රොඩක්ට් නේම් එකයි. ප්‍රොඩක්ට් ID එකක් තියෙනවා ප්‍රොඩක්ට් නේම් එකක් තියෙනවා. හරි ප්‍රොඩක්ට් ID එකයි ප්‍රොඩක්ට් නේම් එකයි. ප්‍රොඩක්ට් ID එකයි ප්‍රොඩක්ට් නේම් එකයි නිෂ්පාදන අංකය සහ නිෂ්පාදන නම. P name කියලා දාන්න ප්‍රොඩක්ට් නේම්. හරි ළමයි මේක නැවත බෙදන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ අඳින ඔයගොල්ලන්ට හම්බෙන ER අපිට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට අපිට හඳුනා ගන්න පුළුවන් එකයි. සමහර ලාවට ඔයගොල්ලන්ට මේ වගේ වෘත්තයක් දාලා මේක අඳින්නත් පුළුවන්. හරි? ER එක. මේ දෙකම හරි ඈ. මේකේ කොයි ක්‍රමයක තිබ්බත් දෙකම එකම දේ තමයි කියවෙන්නේ. හරි මේ බලන්නකෝ ඊට පස්සේ ඒකටත් අපි නැවත මේ ප්‍රොඩක්ට් එක කොටස් දෙකක් තියෙනවා කියලා හිතන්න. ප්‍රොඩක්ට් එකකට කොටස් දෙකක් තියෙනවා කියලා හිතන්න. එතකොට අපි හිතන්න මෙතන මේ දෙක මේ වගේ සමාන වෙන්න ඕනේ ඇත්තටම. දැන් මේකේ හිතන්න අපිට දැන් ප්‍රොඩක්ට් ආකාර දෙක එකක හිතන්න දැන් අපි නිෂ්පාදනය කරනවා දැන් මොනවා හරි දෙයක් ඒක එකක් තමයි හිතන්නකෝ මොනවා හරි පවුඩර් එකක් වගේ ඩෙවලොප් කරනවා පවුඩර් ආයක අපි ඒක ලික්විඩ් එකක් විදිහට නේද දියරමේ විදිහට එහෙම නැත්නම් බොටල් විදිහටත් අපි නැත්නම් මේ එහෙම හදනවා කියලා හිතන්න බොටල් ලික්විඩ් එකක් විදිහට මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හරි එතකොට දැන් පවුඩර් එකක් විදිහට අපි හදනවා ප්‍රොඩක්ට් ඊට පස්සේ ලික්විඩ් එකක් විදිහට හදනවා ඊට පස්සේ ඒවත් තියෙන්න පුළුවන් අනුලක්ෂණ මම උදාහරණයක් කියන්නේ ඒතර ඒකේ තියෙන පුළුවන් අනුලක්ෂණ මම එකක් දාමු මෙතන සමහරට මේක එකයි මේක දෙකක් තියෙන්න පුළුවන් හරි අපි මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකට කලර් එකක් තියෙනවා පවුඩර් එකට කලර් එකක් දෙනවා මේකට හිතන්නකෝ මොනවා හරි වෙන ලීටර් ප්‍රමාණය කියලා එහෙම නැත්නම් ෆෝමියුලා එක ඒ වගේ යාගේ ලක්ෂණ තියෙනවා හරි මේ සරල උදාහරණයක් කියන්නේ ඒක මැච් වෙන්නේ නැහැ හරි මේ බලන්න ඊට පස්සේ මේක ඇතුලේ D තියෙන්න පුළුවන් මේක මේ ලික්විඩ් පවුඩර් එකයි දෙකක් නේ D හරි ඕ හරි වගේ අකුරක් දාන්න අපි D කියලා දාමු හරි ඕ මේක එතකොට මේකත් මේ ක්‍රමයේම තමයි ඔබ එක ක්‍රමයක් මතක තියාගත්තාම ප්‍රමාණවත් විස්තෘත භූතාර්ථ සම්බන්ධක රූ සටහනක් ගැන කතා කරද්දී හරි එක්ක මේක විදිහට මතක තියාගන්න පුළුවන් වාට එහෙම නැත්නම් මෙන්න මේ විදිහට මතක තියාගන්න පුළුවන් පැහැදිලිනේ එතකොට දැන් මේ නිෂ්පාදනය පල්ලෙහාට එද්දි විශේෂීකරණය කරන පවුඩර් එකක්ද ලික්විඩ් එකක්ද කියලා උඩට යද්දි තනි එකකින් තමයි ඒක පෙන්වන්නේ හරි දැන් අපි ටියුට් එක ගත්තොත් ටියුට් එකේ බලමු මේ හා සම්බන්ධ උදාහරණ කීපයක් දැන් මම ඕගොල්ලන්ට දීලා තියෙන එකේ ඕගොල්ලෝ මම හිතන්නේ ගන්න නැති මොකක් අය නේද ඒක ප්‍රොමෝට් කරන්නේ නෙට්වර්ක් වලට හදපු එක තමයි තියෙන්නේ දැන් සෝරි මේ ඩේටාබේස් එකේ ඔපරේටින් සිස්ටම් මේක ඇත්තටම හිතන විදිහට සෝරි නෙට්වර්ක් එකේ නේ දත්ත සමුදාය හරි මෙතන නෑ වගේ මොකද මම කම්පියුටර් ෆෝමැට් කරලා ළමයි කම්පියුටර් ෆෝමැට් කළා දැන් මට ආයි ඉන්ටර්නෙට් එකට ගිහින් තමයි ගන්න වෙන්නේ මොකද මේ ළඟදී මදර්බෝඩ් එක හදිසියේ මාරු කරන්න උනා කම්පියුටර් එකේ
ලැප්ටොප් එක වගේ ලැප්ටොප් එක නම් හදන්න දීලා තාම ගෙනාවේ නැහැ මේ ඩෙස්ක්ටොප් එකේ හදිසි මදර්බෝඩ් එක අවුල් ගියා ඒ නිසා තමයි මේ ඒක සිදු වුණේ බලමු මේකේ ප්‍රවද කරන්නේ අපි නෙට් එකෙන් ගත්ත ER එකක් හරි තියෙනවද කියලා බලන්න යන්නේ හරි හරි මේ බලන්නකෝ දැන්ට හම්බුන්නේ නැහැ දැන් අපි මෙන්න මේ විදිහට ගත්තාම දැන් ඔයගොල්ලන්ගේ ටියුටර් එකක් තියෙනවනේ මේ වෙලාවේ අතර ගන්න මන් දුන්නා දැන් ඒකේ ඔයගොල්ලන්ගේ බලන්න පිටු අංක මේ එක්ස්ටෙන්ඩඩ් DR ගැන විස්තර කරලා තියෙනවා ඔයගොල්ලෝ මං හිතන්නේ ටියුටර් එක ගන්නද කියලා නේද ඒකේ පිටු අංක අර අපි අඳින්න තියෙන ඒවට මුල සඳහන් කරලා තියෙනවා එක්ස්ටෙන්ඩඩ් DR එක පැහැදිලි කරලා ඒ කියන්නේ පිටු අංක 12 පිටු අංක 12 ඔයගොල්ලන්ට තියෙනවා මේ ප්‍රධාන කරුණු තුන විස්තර කළා සාමාන්‍යකරණය විශේෂීකරණය සංයුක්තකරණය එතකොට මේ සාමාන්‍යකරණය කියලා කියන්නේ නැත්නම් මේ අපි ජෙනරලයිසේෂන් කියලා කියන්නේ මේවා තියෙන පොදු ඒ කියන්නේ ලෙක්චර් එකේ සහ ඩෙමෝ එකේ තියෙන පොදු දේවල් උඩට අරගෙන දැන් employee ID employee name කියන එක මේ දෙන්න තමයි තියෙන්නේ අන්න පොදු ලක්ෂණ උඩට ගන්න එක තමයි අපි සාමාන්‍යකරණය කියලා කියන්නේ හරි විශේෂීකරණය කියලා කියන්නේ දැන් මේකේ ගත්තාම මේ පොදුවේ දාන්න බැරි එක එක්කෙනාට සුවිශේෂී ලක්ෂණ තමයි දක්වන එකට තමයි විශේෂීකරණය කියලා කියන්නේ එක එක්කෙනාට සුවිශේෂීව හඳුන්වන දේවල් වලට අපි කියනවා විශේෂීකරණය කියලා. පැහැදිලිද ඔයාලට කියන දේ? සාමාන්‍යකරණය කියලා කියන්නේ දෙන්නටම පොදු. ඒ කියන්නේ අපි බෙදන ඒවට පොදු ලක්ෂණ තමයි දක්වන එකට තමයි සාමාන්‍යකරණය කියලා කියන්නේ. ඊට පස්සේ විශේෂීකරණය කියලා කියන්නේ ඒවට සුවිශේෂී අංග වෙන වෙනම දක්වන එකට තමයි විශේෂීකරණය කියලා කියන්නේ. ඒකේ තව එකක් තියෙනවා සංයුක්තකරණය කියලා. ඒ සංයුක්තකරණයේදී ඕගොල්ලන්ට බලන්න භූතාර්ථ කීපයක් අතර වූ සම්බන්ධතාවය එක් භූතාර්ථයක් ලෙස සලකා වෙනත් භූතාර්ථ සමග සම්බන්ධතාව ගොඩනැගීම සලකා බැලීම තමයි සංයුක්තකරණය කියලා අදහස් කරන්නේ. හැබැයි ඒක ඕගොල්ලන්ට එච්චර සිලබස් එකේ කතා කරන්න නැහැ. සාමාන්‍යකරණ විශේෂීකරණය ගැන අවධානය යොමු කරපුවම හොඳටම ප්‍රමාණවත්. හරි. දැන් ඒතර ඕගොල්ලන්ට දීලා තියෙන ඡේදය සමහර විට මෙන්න මේ වගේ කොටසක් අඳින්න එන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ට සමහර වෙලාවට කියන්නේ නැහැ මේකට ඩබල් ER එකක් අඳින්න කියලා. ඔයාලට ඒතකොට කියවද්දි දීලා තියෙන ඡේදය කියවද්දි ඡේදයට අදාළ ER එක අඳිද්දි සමහර ලාවට අපිට වැටහෙන්න ඕන මේ තියෙනකෙන් තවදුරටත් මෙයා විස්තර වෙනවා. ඒ අනුව මේකට එක්ස්ටෙන්ඩඩ් DR එකක් අඳින්න වෙයි කියලා වගේ ඒක කියවද්දි ඔබට අදහස් වෙනවා. හරි. ඒ කියන්නේ ඒක සිද්ධිය කියවද්දි ඔයාලට එතන ඩබල් ER එකක් එනවා කියලා කියනවා. කෙලින්ම කිව්වේ නැත්නම් අනිවාර්යයෙන්ම සමහර ලාවට කියන්න පුළුවන් කෙලින්ම ඩබල් ER එකක් අඳින්න කියලා. එහෙම කිව්වේ නැත්නම් ඔයාලට කියවද්දි අදහස් වෙනවා මෙතන මේකට අනිවාර්යයෙන්ම ඩබල් ER එකක් එන්නේ කියලා. හරිනේ. එතකොට දැන් ඕගලන්ගේ පොතේ නම දීලා තියෙනවා vehicle කියලා එකක් අරගෙන බලන්නකෝ. ඕගලන්ට දීලා තියෙන 13 වෙනි පිටුවේ vehicle ID price license plate number කියලා තියෙනවා පොදුවේ වාහන වලට පොදු ලක්ෂණ. vehicle ID එකයි price එකයි license plate number එකයි. ඊට පස්සේ ඒක තවදුරටත් බෙදෙනවා ළමයි ඊස් එක දාලා බලන්නකෝ. කාර් එක ඒ කියන්නේ vehicle එක බෙදෙනවා කාර් සහ truck කියලා. ඒතර කාර් එකේ තියෙනවා max speed එකයි number of passengers එක. ඊට පස්සේ ගත්තහම truck එක අනිත් පැත්තේ number of access සහ excel සහ tonnage එක වශයෙන් දීලා තියෙනවා. ඒතර number of passengers සහ max speed එක කාර් එකට පොදුයි පමණක් අයිති. number of excel සහ tonnage කියන එක truck එකට විතරක් අයිති. තේරුණාද? දැන් අන්න ඒක තමයි අපි දක්වලා තියෙන්නේ. හරි? ඒ උදාහරණය හොඳට තේරෙනවා නේද? vehicle එකේ තියෙනවා vehicle ID එකයි price එකයි license plate number එකයි. ඒතර ඒක කාර් එකටයි truck එකටයි දෙකටම පොදුයි. ඊට පස්සේ මේ vehicle එක බෙදෙනවා කොටස් දෙකකට. මේකේ වගේ. එකක් කාර් එකක් එනවා අනිත් පැත්තේ truck එක එනවා. කාර් එක පැත්තේ තියෙනවා max speed එකයි number of passenger එකයි. ඊට පස්සේ truck එක පැත්තේ තියෙනවා number of excel එකයි tonnage එකයි. පැහැදිලි වෙනවද කියන දේ? ඒතර පොදු ලක්ෂණ උඩට දාන්න එකට අපි කියනවා සාමාන්‍යකරණය කියලා. ඒ එක එක්කෙනාට පමණක් ආව වෙන එක ලක්ෂණ විස්තර කරනවට අපි කියනවා විශේෂීකරණය කියලා. එතකොට දැන් මේක අඳින්නයි ඊගාවට ඔයා තව එකක් දැනගන්න ඕන මොකක්ද ER එකක් ගැන කතා කරද්දී මැපින් එක. අන්න. එහෙනම් මේ ER එකක් මැපින් කරද්දී මේ ඩබල් ER එකක් මැපින් කරන්නේ කොහොමද? අන්න ඊගාවට වැදගත් වෙන ලක්ෂණය. ඩබල් ER එකක් මැපින් කරන්නේ කොහොමද? අපිට බලමු ඉඩ තිබ්බොත් නැත්නම් මේ ටික මකලා මේ දෙකම එකම නේද කිනි වෙන්නේ. එතකොට මේක මැපින් කරන විදිය කියලා දුන්නා හරි වාට. මේ ටික මකන්නම්. මේ ටික මැපින් කරද්දී අපි මොනවද දැනගන්න ඕන දේවල්? හරිද?
මේ ටික මැපින් කරද්දී අපි දැනගන්න ඕන දේවල් ටික මොනවද? දැන් උඩේ නම් මේක කරන්නේ ක්‍රම දෙකකට අපිට එකක් සාමාන්‍යකරණ යටතේ සහ විශේෂීකරණ යටතේ මේ දේ කරන්න පුළුවන්. හරිද? එතකොට ළමයි මේ බලන්නකො නිව් එකක් ගන්න බෑ මේක මට තියාගන්න ඕන නිසා. හරි. එතකොට මේ බලන්න එක සාමාන්‍යකරණ යටතේ අපි මේක කරොත් කොහොමද වෙන්නේ? මේ ඔක්කොම තනි ටේබල් එකකින් අපිට මේක දක්වන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ ඔක්කොම ලක්ෂණ තනි ටේබල් එකකින් දක්වන එක තමයි සාමාන්‍යකරණ යටතේ අපි මේක මැපින් කරොත් කරන්නේ. ඒ කොහොමද? ඒතර අපි එම්ප්ලොයි කියලා ගන්නවා ටේබල් එකේ නම එම්ප්ලොයි. හරි. ඒතර එම්ප්ලොයි ID එක එම්ප්ලොයි නේම් එක qualification ඊට පස්සේ එනවා බේසික් එක ඊට පස්සේ එනවා working hours එක. ඒක හැම එකනට පොදු නැහැ. ඒතර ඒවා his field විදිහට තියෙන්න පුළුවන්. ඒතර employee ID ට primary key එකක් add වෙනව නේද? employee ID ට එනවා primary key එක. ඒතර මෙයාට primary key එක add වෙනවා. ඔන්න සාමාන්‍යකරණය වෙන්නේ එතකොට මේකේ යටතේ මෙයාලගේ තියෙන ලක්ෂණ ටික දාලා ලියන එක. පැහැදිලි නෝවාට? ඊට පස්සේ ගත්තොත් විශේෂීකරණ යටතේ අපි මේක විස්තර කරොත් මේකට මේ යම්කිසි ටේබල් අපි එතකොට කියනවා විශේෂීකරණ යටතේ යමක් ලියද්දි විස්තර කරද්දි අපි කියනවා ටේබල් එකක් යටින් ඊසර් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතන ටේබල් එකක් හැදෙන්නේ නැහැ. ඒතර මෙතන ටේබල් එකක් හැදෙන්නේ නැහැ එම්ප්ලොයි කියලා. හැබැයි ටේබල් එකක් හැදෙනවා ලෙක්චර් කියලා සහ ඩිමෝ කියලා. අන්න. එහෙනම් විශේෂීකරණ යටතේ අපි ලියනවා නම් ඔන්න විශේෂීකරණ යටතේ ටේබල් එක ලියමු. ඔක්කොම මේ පැත්ත ලියන්නේ. එතකොට එන්නේ මොකද්ද? එකක් වෙනවා ලෙක්චරර් කියලා ටේබල් එකක්. හරි ලෙක්චරර් කියන ටේබල් එක එයාටත් අයිතිනේ මේ දෙක. එහෙනම් ඒක එනවා එම්ප්ලොයි ID එකයි එම්ප්ලොයි නේම් එකයි. එම්ප්ලොයි ID එකයි එම්ප්ලොයි නේම් එකයි එනවා ළමයි. ඒ වගේම ක්වොලිෆිකේෂන් සහ බේසික් එක එනවා. ක්වොලිෆිකේෂන් එකයි බේසික් එකයි එනවා. හරි ක්වොලිෆිකේෂන් එකයි බේසික් එකයි එනවා. ඒ වගේම ඩිමෝ එක පැත්තේ ඩිමොන්ස්ට්‍රේටර් එක පැත්තේදී කතා කරොත් ඩිමෝට එයාටත් එනවා එම්ප්ලොයි ID එකයි e-name එකයි working hour එකයි. ඒතර මේ දෙකත් එක්කලා එයාගේ ලක්ෂණ ලියන්නේ. මෙතන මේ දෙකත් එක්කලා මෙයාගේ ලක්ෂණ ලියන්නේ. හරි working hour එකයි. පැහැදිලිනේ? හරි සරලයි කතාව. මැපින් කරද්දී එහෙමයි මැපින් කරන්නේ. ඒතර මෙතන එම්ප්ලොයි ID එක මෙතනත් තියෙනවා එම්ප්ලොයි ID එක primary key එක එනවා. මෙතනත් එම්ප්ලොයි ID එක primary key එක එනවා. ඒතර මෙතන ටේබල් දෙකක් හැදෙනවා විශේෂීකරණ යටතේ අපි කන්වර්ට් කරොත් සාමාන්‍යකරණ යටතේ කරොත් තනි ටේබල් එකක් හැදෙන්නේ. හරි. ඉතින් මෙන්න මේකට අපි කියනවා extended DR diagram එකක් කියලා. හරි. extended DR diagrams කියලා අපි මෙන්න මේ හඳුන්වන දෙයට අපි කතා කරනවා. ඒතර ඉදිරි අනාගතයේ පේපර්ස් වලදී මේ සම්බන්ධව ඔයගොල්ලොත් එක්කලා අපි කොහොමද තව මේ හා සම්බන්ධ විවිධ අභ්‍යාසයන් පේපර්ස් තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔයගොල්ලන්ට මේ හා සම්බන්ධ මේ වගේ දැනුමක් ප්‍රමාණවත් වෙයි කියලා මම හිතනවා. හරි. ඒ කියන්නේ ඊට සම්බන්ධව කතා කරද්දී. ඒතර මේ දක්වා අපි පාඩම තුල කතා කරේ දත්තපාදක සංවර්ධනයේදී දත්ත සමුදායක් නිර්මාණය කිරීමේදී අපි අර 3T ANSI Spark 3T architecture කතා කරා. ඒක ඔයගොල්ලන් මට ඇති බාහිර මට්ටම අභ්‍යන්තර මට්ටම ආදී වශයෙන් අපි database එකක් develop කරද්දී මට්ටම් කතා කරා. දැන් මේ logical level එක අපි develop කරලා ඉවරයි. දැන් අපි physical level එකට යන්න තියෙන්නේ. ඇත්තටම database එක හදන මට්ටමට යන්න තියෙන්නේ. එහෙනම් අපි දත්ත සමුදාය කළමනාකරන පද්ධතියක් කරහා දැන් අපි මේ සඳහා අපිට තෝරා ගන්න වෙනවා DBMS system එකක්. හරි මේ දේ කරන්න. එතකොට මේ සඳහා මොනවද අපිට database management systems තියෙන්නේ available. database create කරන්න. හරි මේක ඔයගොල්ලන්ට සටහන් කරගන්න අවශ්‍ය නැහැ නෝට් කරගත්තොත් යන්තම් ඇති මේ extended DR එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක සහ ඔයගොල්ලන්ට මම දීලා තියෙන ටියුට් එකේ මේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඔයගොල්ලන්ට මම ඇන්දකින් කියනවා අපි මීට වඩා සාමාන්‍ය යටතේ අපි ගොඩක් සංකීර්ණ වෙනදානේ නේද? ඒගොල්ලෝ එතකොට ඔයගොල්ලන්ට මෙතනදී ඒ පිළිබඳ තවදුරටත් විස්තර කිරීමක් තමයි මේ ER එකේදී වෙන්නේ. හරි. එතකොට ළමයි දැන් අපි කතා කරන්න යන්නේ දත්ත සමුදායක ප්‍රැක්ටිකල් පැත්ත. දැන් මේ දක්වා අපි කතා කරේ තියරිටිකල් පැත්ත. හරි.
සංකල්පනාත්මක පැත්ත. ඒ කියන්නේ ඉස්සරහට පාඩමෙත් මේ විදිහටම යන්නේ. ෆ්ලෝ chart එක ඇඳලා ඊට අදාළව ප්‍රෝග්‍රෑම් එක ලියනවනේ අපි. ඒක තමයි මෙතන ER එක ඇඳලා ඒකට අදාළ ඩේටාබේස් එක ඩෙවලොප් කිරීම ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. හරිද? මේ පාඩම අතාරින්න බෑ කාටවත්. මොකද මේකෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා ස්ට්‍රක්චර් පේපර් එකේ. ස්ට්‍රක්චර් පේපර් එකේ ලැබෙන ප්‍රශ්න අනිවාර්යයි. ඒ වගේම ලොකු ලකුණු 15ක රචනා ප්‍රශ්නකුත් මේ පාඩමෙන් ගන්න පුළුවන්. MCQත් 4-5ක් එනවා. ඉතින් ඔබට විශාල ලකුණක් රැස් කරගන්න පුළුවන් පාඩමක් විදිහට මේ පාඩම අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඉතාම පහසු පාඩමක්. හරි. එතකොට අපි දැන් database management systems කෙරෙහි අවධානය යොමු කරොත් database management systems ඔයගොල්ලෝ දැන් සාමාන්‍ය පෙළ IT කරපු ළමයිනුත් ඉන්නවනේ මෙතන. ඒතර ඒගොල්ලෝ මේ විදිහට හදාarලා තිනවා ඒ වගේ database හදන්න පුළුවන් systems මොනවද කියලා නේද? DBMS ඒ කියන්නේ database සම්බන්ධ දත්ත සමුදාය කල්පනා කර පද්ධති. DBMS. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සඳහා application softwares තියෙනවනේ. දැන් ඉස්සෙල්ලාම අපි ගත්තොත් දැන් Oracle නේ උදාහරණ. තව මොනවද? SQL server. ඊට පස්සේ ගත්තොත් MySQL. දැන් අපි මේක තමයි අපි ප්‍රැක්ටිකල් කරන්නේ MySQL. ඊටසේ අපි ගත්තොත් DBase. වගේ ගොඩක් තියෙනවා. Access නේද? ඒ වගේ ගොඩක් database management database system හදන්න අපි ගන්න software packages තියෙනවා. SQL ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. SQL කියන්නේ structured query language කියන එක. database හදන්න අපි පාවිච්චි කරන භාෂාවක්. SQL. මොකද මේ SQL එක කියලා කියන්නේ? අපි කියනවා සිංහලෙන් ව්‍යුහගත විමසුම් බස කියලා. structured query language. අන්න ඒක ගැන ඉගෙන ගන්න තමයි අපි යන්නේ. මොකද SQL ව්‍යුහගත විමසුම් බස. හරි structured query language. දැන් මේ දේ කරන්න කලින් අපිට පරිගණකය හෝ ඔබ ලැප්ටොප් එකෙන් හරි පරිගණකයෙන් හරි මේ අපිට සමග සම්බන්ධ වෙනවා සමහරට මොබයිල් ෆෝන් එකකින් සම්බන්ධ වෙනවා නැති ඒ කෙසේ වෙතත් ප්‍රායෝගිකව කරද්දී ඕගොල්ලන්ගේ කම්පියුටර් තුල මේ සඳහා අවශ්‍ය මෘදුකාංගයක් සර්වර් එකක් එනන SQL සර්වර් එක ස්ථාපනය කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට workbench එක නැත්නම් MySQL විතරක් install කරගන්න පුළුවන් පරිගණකයට. හැබැයි ඊට වඩා මම recommend කරනවා package එකක් විතර WAMP එක එහෙම නැත්නම් SAM server එක එහෙම නැත්නම් MAMP මෙන්න මේ package වලින් එකක් ඔබ මේ සඳහා ඔබගේ පරිගණකය IT කරන ළමයි මම මුල්ම දවසෙත් ඕගොල්ලන්ට කිව්වා IT කරන්න ඉස්සලාම ආවයි දවසෙත් මෙන්න මේ කම්පියුටර් software ටික ඔයාගේ කම්පියුටරේ තියෙන්න ඕන කියලා. මුලදී නැතත් දැන් නම් මෙන්න මේ විදිහේ තියෙන්න ඕන. Windows භාවිතා කරන ඔබ අප සියලු දෙනාටම ලේසි WAMP එක. හරි? WAMP එක user friendly අපිට අර console එක ගන්න ලේසියිනේ. හරි? එහෙම නැත්නම් SAMP එක. ගොඩක් ජනප්‍රිය එකක් SAMP. Linux වලට හදුවා නමුත් Windows වලත් වැඩ කරනවා. install කිරීමේදී error අඩුයි සාපේක්ෂව තමයි WAMP එකට වඩා SAMP එක. ඊගාවට ගත්තාම MAMP එක. Apple වලට Macintosh වලට MAMP. LAMP. Linux වලට එක LAMP. මේ තියෙන්නේ. ඒතර මේක මොකද්ද? මේ මෙතන AMP කියන එක හැම එකෙම පොදුයිනේ. Apache, MySQL, PHP. මෙන්න මේ තුනම කරන්න මේ packages වල තියෙනවා. මේක Perl උත් තියෙනවා SAMP කියනවා. පැහැදිලිද? එතකොට මේ software package එකක් විතර කියන මේ set එකම ගන්න එක වාසියි. මොකද PHP ත් අපිට පාඩමක් තියෙනවා. ඊගා පාඩමට ඊගා පාඩම. ඒ කියන්නේ අපි ඊගාවට Python පාඩම තියෙනවා. Python පාඩමෙන් පස්සේ එනවා HTML, CSS, PHP පාඩම. ඒ කියන්නේ web development පාඩම. ඒතර web development එකේදීත් අපිට කතා කරන්න වෙනවා මේ servers අවශ්‍ය වෙනවනේ. PHP කරන්න server එකක් ඕනේ. ඒතර අපි testing environment එක ගන්න අපේ පරිසරය පරිගණකයේ කෘත්‍රිම server එකක් විදිහට ක්‍රියාත්මක කරමින් අපි එතන website එක server එකක් වැඩ කරනවනේ. නේද? එතකොට එහෙනම් අපිට මෙන්න මේ software package වලින් එකක් ඔබගේ පරිගණකය අනිවාර්යයෙන්ම ස්ථාපනය කරගත වීම අනිවාර්ය වෙනවා. ඉතින් ළමයි ඕගොල්ලන්ගේ මම හිතනවා මේ විදියෙන් ටිකක් software එක දාගෙන නැති කියලා ඕගොල්ලන්ගේ ඔය DirectX file ටික එහෙම දාගෙන තියෙනවනේ WAMP එක එහෙම දාදී නැත්නම් DLL error එනවා. ඒක DLL error එහෙම આવොත් ඒ කියන්නේ සමහර DLL file missing update එහෙම හරියට නැත්නම් Microsoft Visual C++ වල එහෙම ඔයගලන්ට ඉන්ස්ටෝල් කරන්න බෑ. හැබැයි සමහර මෘදුකාංග කලින් ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඔයගලන්ගේ ඒවා දැන් සමහර ගේම්ස් වලට එහෙම ඒවා සියල්ල ඉල්ලනවා. ඒතකොට ඒවා කරද්දී ඔයාලා දාලා තියෙනවා නම් ආයෙ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඕක ඉන්ස්ටෝල් කරලා බලන්න ඕන. ඔයගේ Windows වල ඒ ෆයිල් ටික තියෙනවා කියලා මිසින් නම් ඒ ටික දාලා තමයි ආයෙ WAMP එක දාන්න ඕන. හරිද? ඒ කියන්නේ WAMP එක රන් වෙනවා නම් මේ WAMP එකට අදාළ W අකුර දැන් මම මේකේ WAMP තියෙන්නේ. කලින් SAMP තිබ්බ දැන් මම WAMP දැම්මා. WAMP එක රන් වෙද්දි ළමයි හරිද?
ඒ වෑම්ප් එකට අදාළ මෙන්න මේ අකුර මෙන්න මේ දැන් රතු තියෙන්නේ ඕක කොළ වෙන්න ඕන. හරි කහ වෙලා කොළ වෙන්න ඕන. මේ සිස්ටම් සර්විසස් ටික දාවන වෙද්දී එහෙම නැත්නම් අපේ සර්විස් ඔක්කොම වැඩ කරන්නේ නැහැ. දැන් මගේ මේක ඔයාලා දැක්කනේ රතු වුණා කහ වුණා කොළ වුණා. හරි ඔය කොළ වුණා තමයි සර්විස් තුනම වැඩ තියෙන හරියට. හරි දැන් ඒක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ? ඔයා Google සර්ච් කළා Google සර්ච් කළා ඔෆිෂියල් වෙබ්සයිට් වලින් පමණක් software download කරන්න වග බලා ගන්න. www.google site එකට ගියා. ඊට පස්සේ ඔයාට search just type කරන්න WAMP. ඒතකොට official WAMP server site එකට එනවා. so ඔයාලට මෙතනින් WAMP එක download කරගන්න පුළුවන්. හරි. මෙතනින් WAMP එක download කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට start WAMP මේක download වලට ගියා. download එතන ඔයාගෙන් අහනවා 32 bit system එකක්ද ඔයාගේ කම්පියුටරේ තියෙන්නේ 64 bit එකක්ද කියලා අහන්නේ. හරි. ඒ තමන්ගේ operating system එක ගැලපෙන එක install කරගන්න. Windows වල එන එකනේ. හරි. එතකොට WAMP එකේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් SAMP එක. SAMP එක. SAMP download. SAMP එකෙත් ඒ වගේම official SAMP Apache SAMP site එකට යනවා. SAMP එකත් ඔයාලට download කරගන්න පුළුවන්. එතන Windows version එකට ගැලපෙන SAMP එක ඔයාලට download කරගත්ත හැකියි. ඒ වගේම ඔයාලට MAMP එකත් download කරගත්ත හැකියි. මම මේ දෙක කරන්න යන්න. අපි general සාමාන්‍යයෙන් අනිත්‍යවත් වැරදිනක් නැහැ. කියන අවුලක් නැහැ. නමුත් ජනප්‍රිය වෙදිකනේ. ඒ නිසා මම ඔයාලට වඩාත්ම රෙකමන්ඩ් කරනවා ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ ඉන්ස්ටෝල් කරලා තියෙනකම් විශාල් කම්පියුටරේට මේ ගන්න ගියේ මොනා ෆිල් ගන්න ඇප්ලිකේෂන් එක පෙන්වන්නේ. WAMP එක දාගන්න WAMP එක තමයි මම දැන් අද්දිත් මාත් ගියා මේ මගෙන් මේ ෆිල් ගන්න ඇප්ලිකේෂන් එක පෙන්වන්නේ. මොකක්ද ඇප්ලිකේෂන් එක? ෂෙයාර් මම පෙන්නනද කැම් එක ඔන් කරලා? ෂෙයා කරන්න ඔය ස්ක්‍රීන් එක මේ ඒ කියන්නේ වාගේ ඩවුන්ලෝඩ් වෙන්න දෙන්නේ නැද්ද? මම මේ ෆෝන් එකකින් ඉන්නේ මං ලැප් එකේ අරගෙන බලුවා මේක මේ ඩවුන්ලෝඩ් පස්සේ නෝ ඩවුන්ලෝඩ් කරන්න කාලේ ගැටලුව ඔව් දැන් මේ ඒක වෙලාවේ ඒකට කලින් මොනවාද මේ පේස් වගේ කොයි ඊමේල් ඔහොම විස්තර වගේ කිව්ලා සෑම්ප් එකේ WAMP එකේද? WAMP එකේ සෑම්ප් එක ගන්න එපා වඩ ලේසින් නෑ සෑම්ප් එකේ මෙහෙමයි සෑම්ප් එකේ අවුලක් නැහැ. සෑම්ප් එක ටිකක් අර ඔයාලට කන්සෝල් එක ගියද්දි අර එතන ගිහින් බින් එකට ගිහින් MySQL බින් එකට ගිහින් පාත් එක දීලා එතන MySQL server setup කරලා ටිකක් වැඩ වගේක් වැඩි. ඒක ටිකක් ඔයාලට අමාරුයි. මෙතන user friendly WAMP එක ගත්තා නම් ක්ෂණිකව අපිට කන්සෝල් එකට ගියා හැකියි. දැන් ඔයා මෙතන ඩවුන්ලෝඩ් එකට ගියාට පස්සේ මම ළඟදී එතන මේක you can download හරි. එහෙම නැත්නම් පර්මිෂන් ටිකක් පර්මිෂන් එකක් දාන්න ඒත් ගැටලුවක් නැහැ. සමහර අලුත් ෆයිල් version නැත්නම් වගේ Windows සමහර DirectX ෆයිල් අප්ඩේට් නැත්නම් පර්මිෂන් එකක් දාගන්න. එහෙම ගැටලුවක් නැහැ. මම ටිකක් පර්මිෂන් එකක් දාගෙන තියන්නේ. ඒ ගැටලුවක් නැහැ. හරි. එතකොට අපි ඉස්සල්ලාම දැන් මේ MySQL ගැන කතා කරන්න යද්දී ඔයාලා මේ වගේ environment එක හදාගන්න ඕනේ ඉස්සල්ලාම. මම හිතනවා මෙතන ගොඩක් ළමයි තමන්ගේ කම්පියුටරේට දාගෙන නැති කියලා. චාවින්ද දාගෙන තියෙන වාගේකට WAMP එක දාගෙන තියෙන ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. අනූප නම් තාම දාගෙන නැතුව ඇති නේ අනූප. අනූපට නම් මේ මෙයාගේ ඉල්ලගත්ත ෆයිල් ටිකයි ඔක්කොම තිබ්බා මෙයා ගාව කවුරුද? අපේ මෙයා ගාව ඔයාලට යාගෙන් ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළමෙක් ඉන්නවනේ මට ඒ ටික දෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කොයි විදිහට ක්ලාස් එක නම් ඔය අකිනුගෙන් ඉල්ල ගන්න පුළුවන් ඔයාලට. අකිනු ගාව තියෙනවා ෆයිල් එක කියන්නේ සෙට් එකයි අප්ඩේට් එකයි ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ සෙටප් කියන්නේ මෙව ෆයිල් ටික. හරි චවි. මගෙත් ලැප් එක නම් කැඩලා තමයි. හරි කමක් නැහැ. ඔයගලන්ට මේ ඒ ගැටලුවක් නැහැ. මේ බලන්නකෝ දැන් අපි මැෂින් ටික කැඩේ දාන තමයි නේද? ඉතින් මෙහෙමයි දැන් කම්පියුටරේ කොහොම හරි හදාගත්තට පස්සේ ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගෙන මේ ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් කරන්න ඕන. මේ ටික හොඳට ප්‍රැක්ටිකල් කරොත් තමයි ඔයාලට අවබෝධ වෙන්නේ. හරි. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ ටික ප්‍රැක්ටිකල් කරන්න. හරි. ඉතින්ලාම දැන් ඕගොල්ලන් කම්පියුටරේට WAMP එක දාගත්ත මේ WAMP එක දාගත්තට පස්සේ
මෙන්න මේ WAMP එක උඩ ක්ලික් කරපුවාම මෙතන තියෙනවා MySQL. මෙන්න මේ MySQL ක්ලික් කරලා MySQL console එකට ගියාම තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ Windows screen එකක් එනවා. තේරුණාද? ඒකේ දැන් මම password එකක් දීලා නැහැ මම හිතන්නේ. කෙලින්ම ඔය install කරලා password දෙන්න තිබා. දැන් මෙතන server එක install කරලා password එකක් දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම මම enter කරපුවා MySQL එක command prompt එකට එනවා. හරිද? එතකොට ළමයි අපි ඉස්සලා මේ MySQL ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් මෙයාගේ තියෙන භාෂාවන් ගැන කතා කරන්න ඕන. මේකේ තියෙන ලක්ෂණ ගැන. හරිද? එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකක් යටතේ හඳුනා ගන්නවා. ඇත්තටම ඊට වඩා කොටස් තියෙනවා. එතකොට මේ SQL විධාන. හරිද? මේ SQL විධාන ප්‍රධාන කොටස් කීපයකට බෙදන්න පුළුවන්. උන්ට වඩා කියන්නේ මේ ඉච්චර ඒ ගැන අවුලක් නැහැ. ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් කොටස් දෙක දැනගත්තාම ප්‍රමාණවත්. SQL විධාන මම මේක සවිස්තරේ ටියුට් එකට ඇතුළත් කරනවා. ඒ නිසා බය වෙන්න එපා වලට. SQL විධාන ප්‍රධාන වශයෙන් පහත කොටස් වලින් සමන්විත වෙනවා. හරිද? දැන් SQL විධාන අපිට මෙන්න මේ වගේ කාණ්ඩ කරන්න පුළුවන්. හරිද? එකක් තමයි DDL data definition language. DDL commands තියෙනවා මේක ඇතුලේ. මොනවද තියෙනවද? DDL තියෙනවා. DML තියෙනවා. මෙන්න ප්‍රධාන දෙක. DCL තියෙනවා data query language. හරි? DQL DCL data control language. මෙන්න මේ වගේ අපිට මේ SQL වල තියෙන විධානයන් ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් යටතේ හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වැදගත්. මෙන්න මේ කොටස් වලින් bind දෙක වගේ. ඒ කියන්නේ වෙබ්සයිට් එක වෙබ් ඇප්ලිකේෂන් එක හදද්දී ඒ ඇප්ලිකේෂන් ඔයාලා දාන යූසර් නේම් පාස්වර්ඩ් වගේ සේව් වෙන්නේ නේද? අන්න ඒ වගේම කතපදේ ව්‍යුහාත්මක view මේක භාවිතා කරන්න මේ වගේ නම PDL එකට තියෙන create කියන එක. ඒ වගේ සති drop කරනවා පස්ම කැටි පාන සමග අපි email විදාන. ඔලුවට යනවනේ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. හරි. අපි view අතර සම්බන්ධව තමයි එතනදී කතා කරන්නේ. හරි. manipulation show create table අපි query වලට එනවා ටික. හරි. මේ පිළිම data ඉස්ස හදන විදිය ගැන. ඊට කලින් මේ MySQL ගැන යමක් දැනගන්න ඉපද ඔයගොල්ලෝ ඉස්සලා MySQL ලෝකෙට අද තමයි පාතම බලන්න.
ඒ වගේ හරි query okay describe කරන්න පුළුවන් class එක primary key එක වැටලා තියෙනවා net එක තියෙනවා integer විදිහට දැන් අපි අපේ foreign key එක සම්බන්ධ කරන්නයි යන්නේ කාටද foreign key එක දාන්න ඕන foreign key එක දෙන ක්‍රම දෙකක් තියෙනවා මේ වගේ table එක හදද්දිම foreign key දෙන්න පුළුවන් මේ වගේ අපි පස්සේ හදලා foreign key එක add කරන්න පුළුවන් එහෙනම් මේ හදලා table එක හදලා පස්සේ add කරද්දි අපිට දෙන්න පුළුවන් alter කියන word keyword එක alter table මොකද අපි දැන් කාටද දෙන්න යන්නේ ස්ටුඩන්ට් නේ යන්නේ නේද ස්ටුඩන්ට් ගේ foreign key එක තියෙන ළමයි නේද මේ මිනි පැත්තේ හැදෙන්නේ නම් ස්ටුඩන්ට් ගේ පැත්තේ තමයි හැදෙන්නේ එහෙනම් අපි ඕන ස්ටුඩන්ට් එක describe කරගෙන ඉන්නේ describe student මේකට තමයි අපි දෙන්න යන්නේ class මේ class id කියන එකට තමයි foreign key එක set කරන්න යන්නේ class id තියෙනවා තාම set වෙලා නැහැ නේද හරි එහෙනම් දැන් ඕක තමයි අපි ඇතුළත් කරන්න යන්නේ එහෙනම් අපි ඒකට දෙනවා alter table table එකේ නම student alter table student ඊට පස්සේ මොකද කරන්නේ add foreign key කියන්නේ foreign key මොකේද add කරන්නේ ස්ටුඩන්ට් ගේ class id එකට class id ඔයාලට මතකද මම අර රිලේෂන් මැපින් කරද්දී අපි සාමාන්‍ය මැපින් කරද්දී මෙතන දැම්මේ නැතුවට මම කිව්වා ඔයගොල්ලන්ට සාමාන්‍ය අපි අර ස්ට්‍රක්චර් එකක් දීදී ඊතලයක් දාලා මේ ලින්ක් කරනවා යා කරන්න සමහරවිට අපි අඳිනවා කියලා. ඒතර මම එතනදී ඔයා කිව්වා හැමරේම රෙෆරන්ස් වෙන්නේ ඊතලේ ප්‍රයිමරි කී එක පැත්තට කිව්වා නේද? ඊතලේ හෙඩ් එකේ ඉන්නේ ප්‍රයිමරි කී එක පැත්තට කිව්වා නේද? මේව මැපින් කරද්දී. අර ලොජිකල් ඩයග්‍රෑම් එක දැන් මේක අපි අඳිද්දී මේ ටික විතරක් ලිව්වත් ඇති. නමුත් අපි අර කිව්වේ සම්පූර්ණ තවත් විස්තර වෙන්නේ මේ ඊතලේ කොහොමද කරද්දී ඊතලේ හෙඩ් එකේ ඉන්නේ හැම වෙලෙම මෙයා ඊතලේ ඉන්න අනිත් පැත්තට යන්නේ. දැන් ක්ලාස් එක මෙතන ලියලා නම් ක්ලාස් එක පැත්තට ඊතලේ යන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අපි මේක දැන් මේ තියෙන එක ලියමුකෝ. මොනවා මම ක්ලාස් එකත් මෙතන ලියනවා. මේ බලන්න. ඒක ක්ලාස් එක මොනවද තිබ්බේ? class id class number of student number of desk මොන අපේ තිබ්බේ table එකේ නේද? ඒතර class id එක ප්‍රාථමික අතුර. කිසියම් වගුවක ප්‍රාථමික අතුරක් තවත් වගුවක ක්ෂේත්‍රයක් තියදී අපිට එයාට කියනවා ආගන්තුක අතුර කියලා. දැන් මේ කිසියම් වගුවක ප්‍රාථමික අතුරක් තවත් වගුවක තියෙනවනේ මේ. එන්න foreign key එක. ඒතර මේ foreign key එකේ ඉඳන් තමයි ඊතලය අදාළ දිශාවට යන්නේ. දැන් මෙතනින් අපි ඊතලය කියන්නේ ඊතලේ arrow එක යන්නේ මේ පැත්තට. හරි. දැන් අපි හදමින් ඉන්නේ මේ table එකට. તો මෙයා reference වෙන්නේ මේකට. තරමද තියන්නේ. මෙයා reference වෙන්නේ මේකට. එහෙමනම් ළමයි අපි මෙතන reference එක දාන්න ඕන මේ පැත්තට. එහෙනම් මෙතන අපි ලියනවා තරමද තියාගන්න ඒක. දැන් අපි alter table student add foreign key. ඒතර foreign key add කරන්නේ student එකනේ. මෙයාට තමයි add කරන්නේ foreign key එක. මේකට තමයි foreign key එක add වෙන්නේ. ඒ කියන්නේ මෙයාට නේද? reference වෙන්නේ කාටද? class එකට. අපි ඒක ලියනවා alter table student add foreign key references කාටද? class එකේ class id ට class එකේ class id ට තමයි reference වෙන්නේ. හරි. අන්න අපේ foreign key එක add වුණා. අපි දැන් බලමු describe කරලා අපේ class එක sorry student එක. ඒ කියන්නේ මොකද්ද මෙතන අපි පැහැදිලිවම කිව්වේ alter table student add foreign key class id references class එකේ class id ට. right අපි describe කරලා බලමු. describe student. අනෝඩ පේනවා මේ mul වැටලා තියෙනවා. ඒ කියන්නේ foreign key එක add වෙලා. පැහැදිලිද ළමයි වාට? ඒතර මේ විදිහට තමයි foreign key එක add කරන්නේ.
ඒතර ෆොරින් කී එක ටේබල් එක හදද්දී ඇඩ් කරන්න පුළුවන්. ටේබල් එක හදලා පස්සේ ඇඩ් කරන්න පුළුවන්. ප්‍රයිවට් කීයත් එහෙමත් පුළුවන්. හරි. දැන් මේ ටේබල් දෙකම ජොයින්ට් වෙලා තියෙන්නේ ෆොරින් කී එක හරහා. හරි. ඒතර ඔන්න ඔය අපි මේ මූලිකම ස්ට්‍රක්චර් ව්‍යුහාත්මක ටික තමයි මේ කතා කරමින් ඉන්නේ. දැන් මම ගොඩාක් දේවල් පළවෙනි දවසේ MySQL වලින් කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට excuse me sir. ඕ කියන්න පුතා. සර් මේ අරක ඉන්ස්ටෝල් කරා ඕපන් කරාට පස්සේ error එකක් පෙන්නනවා නේ. MySQL එකේද? ඒ කියන්නේ හරියට ඉන්ස්ටෝල් වෙලා නැහැ. ඔව් මේ වෑම්ප් එකේ මම ඕපන් කරාට පස්සේ error එකක් පෙන්නනවා. කියන වගේ වෑම්ප් එක මෙතන මේ W අකුරක් එනවනේ මෙතන. කොළ පාට පෙන්වන්නේ නැද්ද? තැඹිලි පාට තියෙන. තැඹිලි පාට. රතුත් නැහැ. තැඹිලි ඔව්. තියෙන්නේ. ඒ කියන්නේ තැඹිලි තියෙන කහත් නෙමෙයි. ඒක හරියට ඉන්ස්ටෝල් වෙලා නැහැ. ඔයාගේ එන්නේ නැද්ද MSV DLL 110 DLL error එක දෙන්නේ? ඔව් MSVCR 110 DLL. ඒක තමයි. ඒ කියන්නේ ඔයාගේ DirectX ෆයිල් අප්ඩේට් නැහැ. ඔයාගේ මෙන්න මේ ෆයිල් ටික මම ගාව තිය ඇති ඒ software එක මේ ෆයිල් ටික. ඔයාලට පුළුවන් නම් මෙන්න මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. මම එහෙම නැත්නම් මට ඉවන්න ක්‍රමයක් බලමු ඊමේල් එකකින් ඔයාගේ මේල් එක දාන්න මේල් වල ඉවන්න පුළුවන් දන්නේ නැහැ. මෙන්න මේ ෆයිල් ටික ඕන පුතා. හරිද? software වල මගේ තියෙනවා වෙබ් වල මෙන්න මේ ෆයිල් ටික. මෙන්න මේ DirectX ෆයිල් ටික 2008 ඉඳන් මේ බලන්න මේ ෆයිල් ටිකක් තියෙන්නේ 2008 2010 2012 මෙන්න මේ ෆයිල් ටික මෙන්න මේ ෆයිල් ටික ඔයා පිළිවෙලට ඉන්ස්ටෝල් කරගත්තා නම් මේ 64 එක 80 මේ දෙකම ඕන මේ ෆයිල් ටික ඔයා ඉන්ස්ටෝල් කරගත්තා නම් ඔයාගේ ඔය error එක නැති වෙනවා බලන්න මේ ඔක්කොගේ මගේ සයිස් එක කොහොමද කියලා එහෙම නැත්නම් මට මේ zip කරලා වඩ ඊමේල් කරන්න පුළුවන් මේ ටික. ඒතර ඔයාලා unzip කරලා ගත්තා හැකිනේ. මේ ටික ඉන්ස්ටෝල් කරලා ඔක දැන් අන්ඉන්ස්ටෝල් කරන්න. මෙගාබයිට් 74ක් එනවා නේද? ඒක ලොකු ෆයිල්ස් එකක් තියෙනවා. ඊමේල් කරන්න බෑ. Google Drive එකට දාලා link එක share කරන්න තමයි වෙන්නේ. මෙන්න මේ ටික ඕන ඔයාලට හොයාගන්න බෑද? කවුරු ගේම් ගහන පිරිමි ළමයි ගාව එහෙම තියෙනවා මේ ෆයිල් මේ DLL වගේ සමහර ගේම් වලට ඉන්ස්ටෝල් කරද්දි මේවා ඉල්ලනවනේ. මේ ෆයිල් ටික ඕන. ඒ ෆයිල් මිසින් තමයි ඔයාගේ තියෙන වැරද්ද. දැන් ඕක අන්ඉන්ස්ටෝල් කරන්න වෙනවමයි. අනිත් ළමයිනුත් දැන් මේ ටික ප්‍රැක්ටිකල් කරන්න කලින් අදාළ එන්වයරන්මන්ට් එක හදාගන්න. හරිද? ඒ ටික හදාගෙන ප්‍රැක්ටිකල් කරන්න ගන්න. දැන් මම මෙතනින් එහා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දිනේ. ඒ කියන්නේ දත්ත එන්ටර් කරන ටික කරන්න යන්නේ. මෙන්න මේ මූලික ටික ඔයාලා ප්‍රැක්ටිකල් කරලා අපි ආයෙ කියන්නේ ලබන අඟහරුව දෙනකම් ඉන්න ඕනේ. කලින් දවසක ප්‍රැක්ටිකල් එක නැවත ලෙසන් එකක් ගන්න අනිවාර්යයෙන්ම. සමහර සිකුරාදා ඕනට සිකුරාදා කොහොමද සිකුරාදා හවස? ඒ කියන්නේ සිකුරාදා රෑ වෙලා වගේ 6ට 4ට පන්ති තියනවද කාට හරි? අවුලක් නැහැ සර්. සිකුරාදා ගැටලුවක් නැහැ නේද? හරි සිකුරාදා වෙද්දී ඉන්ස්ටෝල් කරන්න පුළුවන් වේද? පුළුවන් වෙයි බැරි වුණොත් මම සර්ට හෙට දිහාට කියන්න ඩ්‍රයිව් එකට පොඩ්ඩක් දාන්න පුළුවන් නේ. ඔව් ඩ්‍රයිව් එකට දාලා මම ලින්ක් එක දාන්නම්. ඒතකොට බැරි ළමයි ඩවුන්ලෝඩ් කරගත්ත හැකිනේ. හරි හරි. මම මේක සිප් කරලා ඩ්‍රයිව් එකට මම දාන්නම්. ඊට පස්සේ මම ලින්ක් එක ෂෙයා කරන්නම්. ඕකේ සර්. හරි. හොයාගන්න බැරි වුණොත් ඈ. හරි. මේ ටික දාපුවම හරිනේ. මේ ටික ඉන්ස්ටෝල් කරන 2015 ඉන්ස්ටෝල් වෙන්නේ නැති වෙයි සමහරලාට. ඒ නැත්නම් අනිත් ටික ඉන්ස්ටෝල් වෙච්චාම ඇති. ඉර එන්නේ නැහැ. මේ දෙක ඉන්ස්ටෝල් කරලා සමහරලාට සමහර මැෂින් වල දෙන්නේ නැහැ මේක 15 වේද එක. ඒ ගැටලුවක් නැහැ වාට. මේ ටික පිළිවෙලට ඉන්ස්ටෝල් කරගත්තාම 8 ඉඳන් වාට ඔය එර එන්නේ නැහැ මොකුත් වාට වෑම් එක දාගත්තා හැකි. හරි. අනිත් ළමයිනුත් නැති අය ඒ ටික software ටික ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ ළමයි අපිට පුළුවන් මේ වගේ ප්‍රැක්ටිකල් කරන්න. විකල්පයක් වශයෙන් මම විකල්පයක් කියන්න බෑ නේද? දැන් මේක ප්‍රැක්ටිකල් කරද්දී අපිට විකල්ප තියෙනවා ළමයි. මෙහෙම ඕනේ නැහැ. මේගොල්ලන් දැන් ඔයාගේ කම්පියුටරේ නෑ කියන්නකෝ. මට මෙහෙම හැබැයි ඔයාගේ ඩේටාබේස් එක නම් සේව් වෙන්නේ නැහැ. මේගොල්ලන්කෝ ඔයාලට W3 ස්කූල් සයිට් එකේ ගියාම ඒකේ එඩිටර් එක පාවිච්චි කරන්න පුළුවන්. W3 ස්කූල් සයිට් එකේ ගිහින් IT කරන ළමයි අනිවාර්යයෙන්ම IT කරන ළමයිගේ මහා ගෙදර වගේ මේ වෙබ් අඩවිය නේද? මේක තමයි අපිට අවශ්‍ය ගොඩක් දේවල් තියෙන්නේ. මේකේ තියෙනවා Python තියෙනවා, මේකේ තියෙනවා CSS තියෙනවා, මේකේ තියෙනවා PHP තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. HTML තියෙනවා. හරි? W3 ස්කූල් එකේ. හරි? ඔයගොල්ලන්ට මෙතන ගියාපම ඒක දැන් මෙතන නම් පෙන්වන්නේ මේ ටිකනේ. CSS HTML
Python PHP Java මෙහම එකම තියෙනවා හරි ඉතින් ළමයි මේ සයිට් එකට ගියාම බලාගත්ත හැකි ඒකේ එඩිටර් එක හරහා ගිහින් දැන් මම ගමුකෝ MySQL එක කියලා SQL එකට ගියාම ඉතින් SQL එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට SQL එකට අදාළ දැන් හිතන්න මම මට මේක ටෙස්ට් කරගන්න ඕන කියලා try yourself මට මෙන්න මේක එඩිටර් එකේ ගහන්න පුළුවන් employee customer table name records select all from customer දැන් මම මෙතන ගිහුවා select all from මේ එඩිටර් එක බලන්න select all from මට මේක ඔන්ලයින් කරන්න පුළුවන් orders run SQL order table එකේ ඔක්කොම ටික පෙන්වනවා මේ ඔන්ලයින් ඔයාලට කරන්න ටෙස්ට් කරන්න තියෙන එකක් තමයි දීලා තියෙන්නේ මේකට වඩා හොඳ ඒවා තියෙනවා තව ඔයගොල්ලන්ට කෝඩ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඔයගොල්ලෝ ගියොත් හරියට මතක නෑ මේ මම මේකට යද්දී දැන් Pascal online editor එකක් තමයි මේක හම්බුනේ ඒක අනිත්‍යවට support Pascal online compiler එකක් යද්දී මෙන්න online GDB site එක මේක පැස්කල් වලට විතරනේ ඕන එකට පුළුවන් තෝරගන්න මම මත තියාගෙන ඉන්නේ පැස්කල් එකට යද්දි මේක හම්බ වෙනවා කියලා දැන් මේ බලන්නකො මේකත් හොඳ එකක් දැන් මේක ඔයාලට දැන් මේ කම්පියුටර් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නැහැ පුතා මෙතන ඔයා කැමති භාෂාව හරි අදාළ එක තෝරගන්න පුළුවන් PHP Ruby Perl Pascal SQLite කියලා එකක් තියෙනවා නේද ඒක හැබැයි මේක SQL වලට නම් එච්චර හොඳ නැහැ ඔන්ලයින් අනිත් ඒවා නම් ගොඩක් හොඳයි C C++ Java ඕක ඕන එකක් ඔන්ලයින් රන් කරන්න පුළුවන් හරි දැන් කොහමද ඔයාලගේ කම්පියුටර් ඩේටාබේස් එක සේව් වෙන්න බෑ ඒතර මේ වගේ එකකට යනකොට වඩා අර කම්පියුටර් ඉන්ස්ටෝල් කරගන්න එක තමයි හොඳ ප්‍රෝග්‍රෑමින් වලට නම් මේක අවුලක් නැහැ ඔන්ලයින් කම්පයිල් ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් Python උනත් කර හැකි මේකේ හැම ළමෙක්ම අනිවාර්යයෙන්ම software එක ඉන්ස්ටෝල් කරගන්න ඉන්ස්ටෝල් කරගෙන මේ අද කරපු ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ගවදස මං කියලා දෙනවා ඔයගොල්ලන්ට තනියම කරන්න පුළුවන් විදිහට මම ටියුට් එක හදනවා කියන්නේ A to Z ඔක්කොම MySQL පිළිබඳව හරියම එහෙමනම් එතකොට ඕගොල්ලෝ මං හිතනවා මේ ටික software ටික ඉන්ස්ටෝල් කරගෙන ඊගව දවසට සම්බන්ධ වෙයි කියලා මේ කරපු ටික ප්‍රැක්ටිකල් කරලා ඊගව දවසට සම්බන්ධ වෙයි කියලා එහෙනම් අපි මම මෙතන නවතිනවා ඕගොල්ලන්ට ඕන ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න අපේ WhatsApp group එකට එතකොට මට උදව් කරන්න පුළුවන් ඔයාලට හරිනේ හරි සුබ රාත්‍රියක් සියලු දෙනාට